අම්ල වලට සාමාන්‍යයෙන් අපි දන්න වචනේ මොකද්ද? නේ? ඇසිඩ් කියලා කියන්නේ. අම්ල වලට අපි කියන්නේ ඇසිඩ්ස්. අම්ල කියන වචනට වඩා ඔයාලා දන්න මොකක් කියලාද? ඇසිඩ් කියන එක. එහෙම නේද? හරි. දැන් එතකොට පුතේ දැන් අම්ලයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම ඔයාලා මොකක්ද ඒකට දෙන්න පිළිතුර? අම්ලයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් මොකක්ද කියන්නේ? අම්ලයක් කියන්නේ මොකක්ද? දැන් අම්ලයක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් අම්ල මොන රසයිද? ඇඹුල් රස. අම්ල වලදී ලාක්ෂණික ගුණය තමයි මොකද්ද? අම්ල ඇඹුල් රස. එතකොට ඇඹුල් රසති දේවල් නේ? ඇඹුල් රසති දේවල් අපේ නිවසේ තියෙනවා. නිවසේ තියෙන ඇඹුල් රස දේවල් කියන්නේ මොකක්ද? විනාගිරි සියමලා ගොරකනේ. ඔක්කොම ඒවනේ. right. එතකොට විද්‍යාගාරය වල දන්න අම්ල වර්ග මොනවද තියෙන්නේ? විද්‍යාගාරය වල දන්න අම්ල වර්ග. හයිඩ්‍රොක්ලෝරික් නේ? හරිද? HCl කියලා කියන්නේ. සල්ෆියුරික් නේද? නයිට්‍රික්. මේ වගේ දේවල් තමයි එතකොට අපි කියන්නේ නේද? සාමාන්‍ය විද්‍යාගාරයේ තියෙන අම්ල වර්ග. හැබැයි විද්‍යාගාරයේ තියෙන අම්ල වර්ග රස බලන්න යනවද? නේ? සර් කිව්වා අම්ල රස අම්ල. මම අද රස බලනවා සල්ෆියුරික් අම්ල නේ. බැලුවොත් මොකද වෙන්නේ? ඒ අවසාන රස බැල්ලේ තමයි. හරි. එහෙමනම් මේ අම්ලයක් කියන්නේ ඇත්තටම පුතේ විභාගෙ විල්ල හරියන්නේ නැහැ නේ. අම්ලයක් කියන්නේ ඇඹුල් රසයි කියලා ලියලා හරියන්නේ නැහැ නේ. එතකොට ඔයාලට කියන්න සිද්ධ වෙනවා ඇත්තටම අම්ලයක් කියන්නේ මොකක්ද? දැන් මම මේ අම්ල කීපයක් ලියන්නකෝ. නේ? මෙයා HCl H2SO4 නයිට්‍රික්. හරි. දැන් මේවා අම්ල. අතන අම්ලයක තියෙන පොදු මූලද්‍රව්‍යයක් තියෙනවා මොකද්ද? හයිඩ්‍රජන් නේ? හැම අම්ලයකම තියෙන පොදු දෙයක් තමයි මෙන්න මේ හයිඩ්‍රජන් කියලා කියන්නේ. නේ? එතකොට අපි මේක හිතන්නකො ජලයේ දිය කරනවා කියලා. අම්ලය ජලයේ දිය කරාම මෙන්න මෙහෙම අයනීකරණය වෙනවා. ඒ කියන්නේ අයන බවට කැඩෙනවා. මොකද්ද කියන්නේ? HCl කියන අම්ලය කැඩුණා H ධන අයන සහ මොනවාද? ක්ලෝරයිඩ් නේ? මේක ජලීය මාධ්‍ය නිසා AQ කියන දේ අපි යටින් ලියන්න ඕනේ. AQ+ කියලා. ඔයාලට මතකද පදාර්ථයේ භෞතික අවස්ථා අපි ඝන ද්‍රව වායු එහෙම ලියද්දි ඝනයක් නම් නේද? solid කියලා S. ද්‍රවයක් නම් මොකද ලියන්නේ? L liquid කියලා ලියනවා. ඊට පස්සේ වායුවක් නම් gas නේ? G කියලා ලියනවා. ඊට පස්සේ ජලයේ දී කරපු දැන් මොකක්ද අපි ලියන්නේ? AQ+ AQ කියලා ලියනවා. දැන් එතකොට මේ හැම අම්ලයක්ම ලිව්වොත් පුතේ ඔය විදිහට හැම අම්ලයක්ම ලිව්වොත් නේ දෙකක් ප්ලස් එතන අය දෙකයි නේද? සල්ෆේට් ෆිනයිල්. නයිට්‍රික් කොහොමද කැඩෙන්නේ එතකොට? කියන්න බලන්න. ඒක කොහොමද කැඩෙන්නේ? ඊළඟට බලන්න කියන්න. ඔව් හයිඩ්‍රජන් ධන අයනේ සහ මොකද්ද? නයිට්‍රේට් නේ? හරි. එහෙනම් පුතේ ඔයාලට තේරෙනවා අම්ලයක් කියන්නේ මොකද්ද? ජලයේ දිය කරනකොට. ඒ කියන්නේ ජලීය ද්‍රාවණයේදී මොනවද? හයිඩ්‍රජන් ධන අයන නිදහස් කරන රසායනික සංයෝග වලට කියන්නේ මොනවද? නේ? ඔව්. ඉතින් ඔය අර්ථ දැක්වීම තමයි කියන්නේ. හරි. ලියා ගන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ. මාතෘකාව ලියන්න. අම්ලයක් කියන කුමක්? අම්ලයක් කියන කුමක්? අම්ලයක් කියන කුමක්ද? ජලීය ද්‍රාවණයේදී හයිඩ්‍රජන් ධන අයන H ධන අයන ජලීය ද්‍රාවණයේදී හයිඩ්‍රජන් අයන H ධන අයන මුදා හරින රසායනික සංයෝග අම්ල වේ.
හරි. පුතේ මේ එකක් ලියන්න. මේ මේක ලියලා මේ ජලයේ අර විඝටනය වෙන හැටි ලියලා පෙන්නන්න. HCl ගත්තොත් නේ. HCl තියෙන අපේ ශරීරේ කොහෙද? HCl කොහෙද තියෙන? අපේ ශරීරේ නිපදෙන දැන් ප්‍රබල අම්ලයක් තමයි. හැබැයි අපේ ශරීරයේ එක අවයවක තියෙන කොහෙද? ආමාශය. ආමාශය. මේ ආහාර ජීර්ණය. අන්න හරි. අපි ගන්න ආහාර මොකද ජීර්ණය පහසු කරන්න HCl නේද? අපේ ආමාශය තුල නිෂ්පාදනය වෙනවා. ඔව් දැන් ඔය ගෑස්ට්‍රයිටිස් නේ ගෑස්ට්‍රික් නේ ඒ වැඩි වුණා. ඔව් වැඩි වුණාම කියන්නේ අපේ ආමාශය හිස්ව තියෙනකොට නේ ආමාශය හිස්ව තියෙනකොට පුතේ HCl නිපදවීම නවතින්නේ නැහැ නේ. ආමාශයේ ආහාර තියෙනවා නම් මොකද වෙන්නේ? ඒක ජීර්ණ වෙනවා. හැබැයි ඉතින් ආමාශයේ ආහාර නැති වුණාම HCl වලින් ජීර්ණ වෙන්න මොකක් හරි තියෙන්න බෑ. ඒකට ඔන්න ආමාශයට හානි වෙනවා. නේ? තියෙන හේතුව තේරුම් ගන්න අපේ ශරීරයේ ප්‍රබල අම්ල නිපද වෙනවා. නේ? හරි. එහෙනම් ලියුම දෙකක්. ඔක්කොම මොන එකක් ලියන්න. දැන් ඔය අයනීකරණය අනිවාර්යෙන් Tamanට ලියා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් භෞතික අවස්ථා හොඳේ. මේ භෞතික අවස්ථා අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නට අපි ආර ලියා ගන්න. අම්ල ප්‍රධාන ආකාර දෙක කෙටියෙන් හඳුන්වන්න. අම්ල ප්‍රධාන ආකාර දෙක කෙටියෙන් හඳුන්වන්න. හරි. එතකොට පුතේ අම්ල අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට මොනවද? ප්‍රබල අම්ල නේ? ප්‍රබල අම්ල සහ අනිත් එක මොකද්ද? දුබල අම්ල. strong acid සහ weak acid කියන ප්‍රබලයි දුබලයි කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දැන් මම නිකන් උදාහරණ ලියමුත් මේ ඔය අපි කතා කරපු HCl නේ? ඊට පස්සේ sulfuric, nitric දැන් මේ වගේ ඒවා ප්‍රබල අම්ල. ඊට පස්සේ අපි විනාශිත කියලා කියන්නේ තනු කරපු acidic නේ. ඒකට acidic අම්ලය. කාබොනික් අම්ලය නේ මෙන්න මේ වගේ අම්ල අපි කියනවා දුබල අම්ල. මොකද්ද බලන්න ඕනේ මේ ප්‍රබල සහ දුබල කතාවේ තේරුම. අපි බලමුකෝ ප්‍රබල අම්ලයක් කියන්නේ මොකක්ද කියන්නේ. දැන් ඉස්සෙල්ලා පුතේ මම ලිව්වානේ ප්‍රබල අම්ලයක් කොහොමද විඝටනය වෙන්නේ කියලා. HCl ගත්තොත් මොකෝ වෙන්නේ එහෙනම් කොහොමද ගැටෙන්නේ? H ධන නේ Cl. දැන් මේකේ අදහස තමයි පුතේ ප්‍රබල අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයේදී පූර්ණ ලෙස අයනීකරණය වෙනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න මේකට අපි දානවා අම්ල අණු 100ක්. කීයක් දානවද? අම්ල අණු 100ක් ජලයට. මොකද වෙන්නේ අණු 100ම අයන බවට පත් වෙනවා. ඒ කියන්නේ H අයන 100යි නේද? ක්ලෝරයිඩ් අයන 100යි. එතකොට දැන් මේ ද්‍රාවණයේ නැවත අම්ල අණු තියෙනවද? නෑ මොනවද තියෙන්නේ? අයන නේ අයනීකරණය වෙච්ච නේ හයිඩ්‍රජන් අයනයි ක්ලෝරයිඩ් යන කියන තේරෙනවද නේ? ඒ කියන්නේ අම්ල අණුවක් දැම්මම ඒක ටක් ගාලා හැදෙනවා කාටද? H අයන සහ අදාළ ඍණායන බවට. එතකොට මේක ඇතුලේ පුතේ තව මොනවද? මේක ඇතුලේ ආයි නොකැඩිච්ච අණු නැත. සියල්ලම කැඩිලා. පැහැදිලි කතාව. එහෙනම් මොකද්ද දුර්වල අම්ලයක් කියලා කියන්නේ? දුර්වල අම්ලයක් කියන්නේ දැන් අපි ලියමුකෝ විනාකිරි වගේ එකක්. ඊළඟට ඇසිඩික් අම්ලය නේ? ඇසිඩික් අම්ලය අපි ලියනවා. මේක කැඩෙනවා CH3CW කියන ඇසිටේට් අයනය සහ එයා තමයි ඍණායනය. ඊට පස්සේ හයිඩ්‍රජන් අයනය. මේකත් හරිය. හයිඩ්‍රජන් දායනය නිදහස් කරනවා නේ. හැබැයි මේක දුබල අම්ලයක් වෙන්නේ ඇයි? අර විදිහට හිතන්නකෝ අපි අම්ල අණු කීයක් දානවද? 100ක් දානවා. හැබැයි පුතේ මේක එහෙම 100ෙම කැඩෙනවද? දැන් අපි නිකන් හිතමුකෝ මේක 75යි මේවා කීයද? 75. එතකොට කැඩිච්ච නැති අම්ල අණු මේකේ තියෙනවද නැද්ද? තියෙනවා. තව කීයක් තියෙනවද? තව 20. දැන් පැහැදිලිද එහෙනම් නේ? එහෙනම් මොකද්ද ප්‍රබල අම්ලයක් කියන්නේ? ප්‍රබල අම්ලයක් කියන්නේ ජලීය ද්‍රවණයේදී නේ පූර්ණ ලෙස අයනීකරණය වෙන එක. නේ? පූර්ණව අයනීකරණය වෙනවා නම් ඒක ප්‍රබල අම්ලයක්. එතකොට පූර්ණව අයනීකරණය වෙන්නේ නැත්නම් අපි ඒකට විශේෂ වචනයක් කියනවා මොකද්ද? භාගිකව නේ? අසම්පූර්ණ වශයෙන්, තාර්ධ වශයෙන් නේ? භාගිකව අයනීකරණය වෙනවා නම් ඒවට කියන මොනවද අපි? දුබල අම්ල. පැහැදිලිද? හරි. ලියාගමුකෝ මේ ෆෝමියුලා එක දාලා ලියා ගන්න. එක ප්‍රබල අම්ල
ලියා ගන්න ජලීය ද්‍රාවණයේදී පූර්ණ ලෙස අයනීකරණය වන අම්ල ප්‍රබල අම්ල වේ. ප්‍රබල අම්ල වේ. හරි. උදාහරණ ටික ලියා ගන්න. HCl අතිගම නේ නයිට්‍රික් සල්ෆියුරික් මේ ඔක්කොම ඇවිල්ලා ප්‍රබල අම්ල. ඔක්කොම ප්‍රබල අම්ල. දවා මේ තමන්ට මතක තියෙන්න ඕන නයිට්‍රික් කිව්වම ඊට පස්සේ මතක් වෙන්න ඕන මොකද්ද සූත්‍රය නේ සල්ෆියුරික් කිව්වම තමන්ට මතක් වෙනවා මොකද්ද සූත්‍රය හරි ඉවරයි එහෙනම් රෝබිලක්කන් දෙක දාගන්න දුබල අම්ල රෝබිලක්කන් දෙක දාගන්න දුබල අම්ල right ලියා ගන්න එහෙනම් ජලීය ද්‍රාවණයේදී භාගිකව අයනීකරණය වන අම්ල දුබල අම්ල වේ. ඊළඟට ඒකටත් දාගන්නකෝ CH3COOH. ඔය කාබොනික් කියලා කියන්නේ ළමයි අපි තමයි පැණි බීම තියෙන්නේ නේ. කොකාකෝලා, ක්‍රීම් සෝඩා, ෆැන්ටා බොනවනේ අපි නේ. ඒ වගේ කරන්නේ පුතේ ජලය නේ. ඒකේ තියෙන ජලය මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව දිය කරලා තියෙන. ඒතකොට ජලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරාම හැදෙන අම්ලය මොකද්ද? කාබොනික්. ඔය බීම වල තියෙන ඇඹුල් රසයක් නේ. ආයකට හේතුව මෙන්න මේ කාබොනික් කියන අම්ලය. ඒක දුබල අම්ලයක්. ප්‍රබල අම්ලයක් නෙමෙයි. හරි. එදික ලියා ගන්න. දැන් අම්ල ගැන මතකයි නේ. කියමු බලන්න අම්ලයක් කියන්නේ මොකද්ද ටක් ගාලා කියමු. අපි හැදෙන්නේ මොකද්ද? ජලීය ද්‍රාවණයේ හයිඩ්‍රජන් දාලායන නේ. ඔව් උදාහරණ මොකද්ද? රසායනික සංයෝග නේ. ඒතර අම්ල වර්ග දෙකයි මොනවද? ප්‍රබලයි දුබලයි. ප්‍රබල කියන්නේ මොකද්ද? ජලීය ද්‍රාවණයේදී පූර්ණ ලෙස නේ. සම්පූර්ණයෙන්ම කැඩෙනවා නම් අන්න පූර්ණ සායනීකරණය වෙනවා නම් මේක තමයි ප්‍රබල. දුබල කිව්වොත් භාගිකවනේ. ජලීය ද්‍රාවණයේදී භාගිකව අයනීකරණය වෙනවා. හරි. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නේ. ලියා ගන්න මෙහෙම. අම්ලවල ගුණ මොනවාද? අම්ලවල ගුණ. අම්ලවල ගුණ මොනවාද? හරි. දැන් මෙන්න මේ රූපේ බලන්නකො. නේ? මේ රූපේ නේද? මේ රූපේ පේනවනේ නේ මේ රූපේ වාට පේනවා මෙතන අතක් වගේ සජීවී දෙයක් තියෙනවා මෙතන අජීවී දෙයක් තියෙනවා නේ. ඒතර මේ මතට මොකද වෙන්නේ? මේ මතට මේ අම්ල බිඳුවක් වැටුනම මොකද වෙන්නේ? පෘෂ්ඨය විනාශ වෙනවා නේ. ඛාදනය වෙනවා. නේද? එහෙනම් අම්ලවල තියෙන එක ගුණයක් තමයි පුතේ මොන ගුණයද? මේකට කියනවා නේද? විඛාදක ගුණය. කියන්නේ යම් කිසි පෘෂ්ඨයකට අම්ලයක් වැටුනම ඒ පෘෂ්ඨය මොකද කරන්නේ? නේ? ඔව්. විනාශ වෙනවා. නේ? ඒ පෘෂ්ඨය හායනය වෙනවා. අන්නේ එහෙනම් අපි කියනවා ඒක විඛාදක ගුණය කියලා. හරි. දෙවෙනි එක තමයි අම්ල මොන රසයිද? ඇඹුල් රසතිය. නේ? කොයි වෙලාවත් නැවත කියන්නේ විද්‍යාගාරයේ තියෙන අම්ල නෙමෙයි. කිසිම දෙයක් රස බලන්න හෝ නේ සුවඳ බලන්න යන්න එපා. දැන් අපි ළමයි හරි කැමතිනේ ඔක්කොම අර පොඩි කාලේ වගේ පොඩි බබාලා මොකද කරන්නේ? පොඩි බබාලා ඕන දෙයක් නේ හඳුනා ගන්න පුංචි කාලේ කොහොමද? කටේ දාලා හපනවා. නේ? සුවඳ බලනවා ගොඩක් කන කටේ දාලා හපනවා. සමහර ළමයි ඉන්නවා එයාලත් හරි කැමති මොනා කරන්නේ?
විද්‍යාගාරිත ඔය කිව්වට දැන් ඔය සර් කිව්වට HCl ඇඹුල් රසයි කොට මට නම් පිළිගන්න බෑ. මොකද කරන්නේ? මට පොඩ්ඩක් බීලා බලන්න ඕන. නේ? ඒ නිසා කොයි වෙලාවකවත් එහෙම කරන්න යන්න එපා. ඒකට අනිවාර්යයෙන් නේද? දිවක් නැතුව තමයි ඉන්න වෙන්නේ නේ. ඔය නිසා රස බලන්න යන්න එපා. ඇඹුල් රසයි. තුන්වෙනි සක්‍රියතා ශ්‍රේණිය මතකද ඔයාලට? මතකයිනේ මේ දරුවන්ට මම දන්නවනේ හොඳට මතකයි කියලා නේ. අපි ලියලා බැලුවොත් එමේ නේද? හරි. දැන් ඔබට පේනවා මෙන්න මේක මේ හයිඩ්‍රජන්ට ඉහළින් පිහිට ලෝහ ටිකක් තියෙනවා. මෙන්න මේ හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරාම පුතේ අනිවාර්යෙන් පිට කරන වායුවක් තියෙනවා මොකද්ද? හයිඩ්‍රජන්. ඔයාලට මතක ඇති 10 වසරේ නේ 10 වසරේ අර පදාර්ථයේ වෙනස් වීම පාඩ මේ හයිඩ්‍රජන් වායු නිපදවුවේ අපි නේ HCl සහ මොකද්ද? සිංක් ප්‍රතික්‍රියා කරනවා. දැන් මෙතන අපි එකක් ගමු මැග්නීසියම් වගේ ලෝහයක් ගමු. ඒතකොට මැග්නීසියම් මොකද කරන්නේ? මැග්නීසියම් දාන අපි HCl ගමු නේ දෙන්න ප්‍රතික්‍රියා කරාම ඔන්න බලන්න වෙන වැඩේ ඔයා ලියනකොට අපි කොහොමද ලියන්නේ මේක ලෝහයක් නේ මේකේ මුලයි මේකේ අගයි සම්බන්ධ වෙනවා මොකද එහෙනම් කවුද හැදෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් එතකොට මැග්නීසියම්ගේ සංයුක්තාවය දෙකක් හන්ද එක මෙතෙන්ට යනවා මාරු කරලා ලියන්නේ ඊට පස්සේ හයිඩ්‍රජන් වායු එහෙනම් ඔන්න මතක තියාගන්න ඒක තුලිත කරන්න මෙතෙන්ට අපි කියන්නේ දෙකක් එතකොට බලන්න එහෙනම් ඔන්න සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් ඉහළින් පිහිටි ලෝහ නේද? අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරොත් මොන වායු අනිවාර්යෙන් පිට කරනවද? හයිඩ්‍රජන් පිට කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න තව ලක්ෂණය. හරි. මේ තව ලක්ෂණය. හයිඩ්‍රජන් පිට කරනවා. ඊළඟට පුතේ ඊළඟට තමයි ඔයාලට මතක ඇති කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරපු හැටි 10 වසරේ. එතෙන්දී අපි කරේ මොකද්ද? කැල්සියම් කාබනේට් නේ? කැල්සියම් කාබනේට් HCl එක්ක ප්‍රතික්‍රියා කරනවා නේ. එතකොට හැදුනා කැල්සියම් ක්ලෝරයිඩ් ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් සහ මොනවද? ජලය හැදුනා නේ. දැන් එතකොට මේ බලන්නකෝ. ඕනෑම කෙනෙක් කාබනේටයක් නේ තව තියෙන බයිකාබනේට HCO3 කියලා තියෙන්නේ නේ මේ කාබනේට සහ බයිකාබනේට එක්ක ප්‍රතික්‍රියා කරන જાතිය තමයි අම්ල. අම්ල ප්‍රතික්‍රියා කළා මොකද කරන්නේ මොන වායු නිදහස් කරනවද? කාබන් ඩයොක්සයිඩ් නිපදවනවා. තේරුම් ගන්නද? අම්ල මෙන්න මේ නේද? කාබනේට බයිකාබනේට සමග ප්‍රතික්‍රියා කළා මොන වායු නිපදවනවද? කාබන් ඩයොක්සයිඩ් නිපදවනවා. ඒකත් කාගේ ගුණයක්ද? අම්ලවල නේද? ඔව් ගුණයක්. කාබනේට බයිකාබනේට සමග ප්‍රතික්‍රියා කොට මොන වායුවද? CO2. CO2 වායුව නිදහස් කරනවා. ඊළඟට තව හොඳ උදාහරණයක් තියෙනවා පස්සේ. නේ? දැන් ඔය ආමාශයේ අම්ල ගතිය වැඩි වුණාම අපි කියන ගෑස්ට්‍රයිටිස් නේ. ගෑස්ට්‍රයිටිස් ආමාශයක ප්‍රදාහය නේ. එතකොට නැත්නම් අපි අම්ල පිත්ත රෝගී කියන්නේ නේ. එතකොට මේක හැදුනම මොනවද අපි බොන්නේ ළමයි? ගෑස්ට්‍රික් හැදුනම මොනවද බොන්නේ කියන්නේ? milk of magnesia නේ. ඔය කියන්නේ milk of magnesia බොන්නේ කියලා කියනවා. මේ ඩයිජින් කියලා හපලා කරන තව ඔමෙප්‍රසෝල් තියෙනනේ. කැප්සූල් තියෙන්නේ ඒවා බොරෝ. එතකොට ඔතෙන්දි වෙන්නේ මොකක්ද දන්නවද? ඔතන වෙන්නේ ආමාශයේ තියෙන මොනවාද? HCl කියන අම්ලය. milk of magnesia කියන්නේ magnesium hydroxide. ඒක බස්මයක්. අම්ලයයි බස්මයයි. ප්‍රතික්‍රියා කරාම හරි පුදුම වැඩක් වෙන්නේ පුතේ. හැදෙන්නේ මොකක්ද දන්නවද? හැදෙන්නේ ලවණයක් සහ ජලය. ලවණයකුයි ජලයයි. මේක ප්‍රබල අම්ලයක් නේ. ප්‍රබල අම්ලයක් නේ. බස්මයක් නේ. හැදෙන්නේ මොකද්ද? ලවණයකුයි ජලයයි. මේවට අපි කියනවා මොනවද කියලා? මේකට අපි කියන උදාසීන සංයෝග. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න රසායනික සංයෝග අපි එහෙම කතා කරනවා අම්ල බස්ම සහ මොනවද? උදාසීන කියලා. එතකොට අම්ලකුයි බස්මකුයි ප්‍රතික්‍රියා කරා මේ දෙකේම නේ ಗುಣ නේ අඩු වෙලා අවසානයේ මොනවද හැදෙන්නේ? උදාසීන ද්‍රව්‍ය හැදෙන්නේ. ජලයනේ හැදෙන්නේ. එතකොට උදරයට මොකක්ද වෙන්නේ? අර අම්ල ගතිය අඩු වෙනවනේ. උදරයට සහනයක් දැනෙනවා නේ.
එහෙනම් අනිවාර්යයෙන් මතක තියාගන්න ඊළඟ කරුණ තමයි අම්ල භස්ම ප්‍රතික්‍රියාවෙන් මොනවද හැදෙන්නේ පුතේ? ලවණ හා මොනවද? ජලය සාද. ඔන්න ඔක. අවසාන කරුණ. අම්ල භස්ම හඳුර ගන්න මොනවද පාවිච්චි කරන්නේ අපි? දැන් අම්ල භස්ම වෙන් කරලා හඳුර ගන්න මොනවද පාවිච්චි කරන්නේ? හතේ පන්ති ඉඳලා ඉගෙන ගන්න. ඔව් එහෙම ඒවා ලිට්මස් වගේනේ. දර්ශක කියලා මොකද අපි කියන්නේ දර්ශක? ස්වභාවික දර්ශක තියෙනවා. දැන් ගෙදර තියෙනවා මොනවාද? ස්වභාවික දර්ශකයක් තමයි කහ. නේ? කහ කුඩු ටිකක් අපි අරගෙන වෙනම දිය කරලා නේද? දෙහි ඇඹුල් ටිකක් අම්ලයක් දැම්මොත් කහ පාට වැඩි වෙනවා. බස්මයක් දාලා බලන්න මොකද වෙන්නේ? පොඩ්ඩක් රතු වෙනවා. එහෙනම් කහ කියන්නේ හොඳ දර්ශකයක්. නේ? නිල් කටරොළු මල්. ඊට පස්සේ හොඳ මේක තමයි වත්තේ තියෙනවනම් පොකුරු වද මල්. පොකුරු වද මල් තියෙනවා. පොකුරු වද මල් ටිකක් තම්බලා පුතේ ඒ වතුර ගන්න. හරි ලස්සනයි මේක. ඒතර ඒ ටැම්බුවට පස්සේ එන යුෂේ නිකන් අර ලාදුඹුරු පාටක් වගේ තියෙන්නේ. ඕකට අම්ලයක් විනාගිරි ටිකක් නේ දිහෙඹුල් ටිකක් දැම්ම ලස්සන රතු රෝස පාටක් එනවා. බස්මයක් හුණු ටිකක් සබන් ටිකක් දැම්ම ලාකොල පාටක් එනවා. ඔන්න නේ ගෙදර තියෙන නේ ගෙදර අපිට හදා ගන්න පුළුවන් ස්වභාවික දර්ශක. එතකොට විද්‍යාගාරයේ තියෙන දර්ශක තමයි මොනවද? ඔය කියන ලිට්මස් තියෙනවා. pH කියලා දර්ශකයක් තියෙනවා නේ. ෆිනොප්තලීන් කියලා එකක් තියෙනවා. මෙතිල් ලොරේන්, මෙතිල් රේන් කොහොම ගොඩක් තියෙනවා. වලක මට්ටමේ ඉතින් ඔය ටික දැනගත්තා. මේ දැන්ට අපි ගත්තොත් ලිට්මස් කියන දර්ශකය ගත්තොත් ලිට්මස් වර්ග දෙකයිනේ පාඩ මොනවද? රතු ලිට්මස් වෙයි නිල් ලිට්මස් නේ? ඔව් නිල් ලිට්මස් රතු වෙනවා නම් අපි කියනවා මොකද? අම්ලය. රතු ලිට්මස් නිල් වෙනවා නම් අපි කියනවා බස්මය. අර මං මෙහෙම මතක තියාගන්න රනිල් බස්ම. රනිල් බස්ම. ඒ කියන්නේ රතු නිල් වෙනම් මොකද? නේ? බස්ම ලේසි. රනිල් බස්ම. නේ? එහෙනම් රතු නිල් වෙනම් බස්මයක් නිල් රතු වෙනම් මොකද? අම්ලය. නේ? එහෙම මතක තියාගන්න. එහෙනම් අවසාන කරුණ තමයි එහෙනම් මොකද වෙන්නේ? නිල් ලිට්මස් මොකක් වෙනවද? රතු පැහැයට. හරි. එහෙනම් අපි ඔය ටික ලියාගමු. හරිනේ? ලියා ගන්න කම්මලු. පළවෙනි එක විකාදක ගුණය ඇත. විකාදක ගුණය ඇත. ඊළඟ ඇඹුල් රසතිය. ඇඹුල් රසතිය. ඇඹුල් රසතිය. ඊළඟ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ලෝහ සමග ප්‍රතික්‍රියා කොට හයිඩ්‍රජන් වායුව නිදහස් කරයි නැත්නම් නිකටවයි. මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ලෝහ සමග ප්‍රතික්‍රියා කොට හයිඩ්‍රජන් නිදහස් කරයි. මේ සූත්‍ර ලියන පිළිබඳව මතකයක් තියෙනව නේද? 10 වසරේ තුන්වෙනි පාඩම නැවත බලන්න ඒකේ අවසාන වගුව මම කිව්වා ඒ බහුපරමාණු අයන් ටික පාඩම් කරගන්න කියලා. ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රජන් වායුව නිපදවයි නැත්නම් පිට කරයි. හරි මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. හරි ඊළඟ කරුණ හතරවෙනි කාබනේට සහ බයිකාබනේට සමග ප්‍රතික්‍රියා කොට
කාබන් ඩයොක්සයිඩ් වායුව නිදහස් කරයි.